පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට මේ ආකාරයෙන් ශ්‍රවණය කිරීමට අන්තර්ජාලයට යොමු කිරීමට අවස්ථාව අවකාශය සලසා දෙමින් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ ප්‍රියදර්ශනී ධම්මිකා මහත්මිය. ඇගේ ප්‍රාර්ථනාව විදිහට සිහිපත් කරලා තිබ්බා. අය පදිංචිව සිටින ලිපිණිය බවට සිහිපත් කරලා තියෙන පන්සල පාර මහරගම කියන ලිපිණය. ඇගේ ප්‍රාර්ථනාව වන්නේ මේ ගෞතම බුද්ධෝත්පාද කාලයේ ශන සම්පත්තිය ලැබමින් රැකියාවට වසර 30ක් පූර්ණ වීමේදී මේ දේශනාව සහ සංවිධානය කරන්නේ ධර්ම දානීය දෙන්නේ ධර්මදේශිත පූජනීය ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් වසර 29කට පෙර මියගිය විරිදු හේමගේ දයානන්ද පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් නොවැම්බර් 3 වෙනිදාට වසර 50ක් ජන්මදිනය ලෙස පිරීම නිමිති කරගෙනත් අද දවසේ මේ පින්කම සිදු කරන බව දක්වලා තියෙන ප්‍රියදර්ශනී ධම්මිකා පින්වත් මෑණියන්. ඇගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන් විශ්ව සිද්ධ භාවයට පත් තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ ස්ථානීයට එකතු පාදා වෙලා සෝදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳ කැටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ ඇතුලේ මම හැමතිස්සෙම කල්පනා කරපු එක තැනක් තියෙනවා. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේනි කිව්වේ අපිට ඔන්න බලන්න මේ ධර්මයේ ප්‍රායෝගිකව එකතු කරගන්නේ කොහොමද විචිකිච්ඡා දුරු වෙන ආකාරයට කියලා. බුදුරජාණන් වහන්සේනි අපිට දේශනා කළේ සත්වයා ආයි භවයට යනකොට චුතිචිත්තය පහළ වෙලා චුතිචිත්තේ නවතින්නේ නැතුව ප්‍රතිසන්දිය ලබන්නේ, ප්‍රතිසන්දි චිත්තය ඇති වෙන්නේ චුතිචිත්තේදී තියෙන තණ්හාව නිසා කියලා. ඒ කියන්නේ ওই මරණාසන්න චිත්ත වීතියේදී තියෙන ඇති වෙන භවයට තියෙන තෘෂ්ණාව දුරු නොවීම නිසා සත්‍ය ආපහු භවයට යනවා. ඒ නිසා මේ දුකට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන මේවා නම් ඒ දුකට හේතුව තමයි මේ තණ්හාව කියන එක. එතකොට තණ්හාව නිසා තමයි සත්‍යය නැවත නැවත සංසාරේ උපදින්නේ. තණ්හාපච්ච උපාදානං උපාදානපච්ච භවෝ. එතකොට මම කල්පනා කළා මම මේක පිළිගන්නේ කොහොමද? කියන්නේ තණ්හාව නිසා උපදීමේ හේතුව තණ්හාවයි කියලා කවුද එහෙම නිකියුවේ නේද? බුදුරජාණන් වහන්සේ සිහිපත් කළානේ ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා සාවජ්ජ. මේ ධර්මයේ නරකද ඇත්තද ඔබ බලන්න කියලානේ.
මේ එතකොට එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නෙමෙයි ඒක කිව්වේ. හැබැයි ඉතින් මේ ධම්මා සාවජ්ජා මේ ධර්මය ඇත්තද මේ ධර්මය බොරුද කියලා අපි බලන්න එපා. මම කල්පනා කළා මේ තණ්හාව නිසා උපදිනවා කියන එක ඇත්තද? එතකොට අපි කරන්න ඕනේ තණ්හාව නැති කරගන්න එකද? ඔව් පින්වත්නි. මේක මහා පුදුම ඇත්තක්. ඒ මොකද සත්වයා ආපහු සසරට වැටෙන්නේ සත්වයාට තණ්හාව ඇති වෙන කාරණා තුනක් තියෙනවා. ඒ තණ්හාව ඇති වෙන කාරණා තුන තමයි මේ ජීවිතේට තණ්හාව ඇති වෙන කාරණා තුන. එකක් තමයි මේ ලෝකය ආත්මයි කියලා ගැනීම. නැත්තම් සත්වපුද්ගල භාවයෙන් යුක්තයි කියලා ගැනීම. දැන් ලෝකයේ ආත්මය නැයිනේ ලෝකය අනාත්මයිනේ. කියන්නේ සත්වපුද්ගල භාවයක් නැහැ. ක්‍රියාත්මක භාවයේ පවතින නාම රූප දෙකක් විතරක් තියෙනවා. හැබැයි සත්වයා ඕක දන්නේ නැහැ. සත්වයා කල්පනා කරනවා මේ ලෝකයේ ආත්මයි කියලා. කියන්නේ සත්වයක පුද්ගලයෙක් ඉන්නවාය, කරන්නෙක් ඉන්නවාය, විඳීමක් තියෙනවාය, මම කියලා කෙනෙක් ඉන්නවාය වගේ සත්ත්ව පුද්ගල සංඥාවට සත්වයා යන නිසා ආත්මීය වශයෙන් සත්වයා ලෝකයට ඇලෙනවා. දෙක තමයි මේ දුක්ඛිත ලෝකයේ සැප විදියට සත්වයා අරමුණු කරලා මේ දුක්ඛිත ලෝකය සැපයි කියලා සත්වයා මුලා වෙනවා. දෙක. තුන තමයි මේ අනාත්ම ලෝකය ආත්මයි අනිත්‍ය ලෝකය නිට්ටයයි කියලා සත්වයා අල්ලගන්න ස්වභාවය. කියන්නේ අනාත්ම දේ ආත්මයි කියලා ගන්නවා. දුක දේ සැපයි කියලා ගන්නවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා. මේ නිට්ටය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව නිසා පැහැදිලිද? නිට්ටය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව නිසා සත්වයා පින්වත්නි මේ ජීවිතයට තණ්හා කරනවා. අන්න ජීවිතයට තණ්හා කරනකොට විඥාණයට ආහාරයක් තියෙනවා. හිත හැමතිස්සෙම ඇති වෙන්නේ අරමුණක් අල්ලන්. ඒ අරමුණක් අල්ලන් ඇති වෙන හිතට අරමුණක් නැති වුණොත් හිතේ හට ගැනීමක් නැහැ. එතකොට සිතට හැමතිස්සෙම අරමුණක් තමයි ආහාරය බවට පත් වෙන්නේ. දෙබ්බේ භවය නිමා කරන සත්වයා නැවත වාරයක් භවයට යන්නේ ප්‍රතිසන්දි වශයෙන් බැහැගන්නේ මේ ඉවර වෙන හිතට අල්ලගන්න අරමුණක් තියෙනවා. ඒ තමයි භවයට තියෙන තෘෂ්ණාව. අන්න ඒ භවයට ඇති වෙන තෘෂ්ණාව නිසා, භවයට තියෙන තෘෂ්ණාව නිසා, භවයට තියෙන කැමැත්ත නිසා සත්‍ය පින්වත්නි ආයත් කියලා ප්‍රතිසන්දි විඥානයකට බැහැ ගැනීම කියන එක සිද්ධ කරනවා. ඉතින් මම මේ කියන්නේ ඔබට තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මපරියාය ඇතුලේ මේ කොච්චර ක්ලියර්ලි නේ පැහැදිලිව මේක පෙන්නලා තියෙනවද? සත්වයේ භවයකට යන්නේ චුතිය සිද්ධ වුණාට පස්සේ ආය ප්‍රතිසන්දියකට යන්නේ ඒ භවයට තියෙන තෘෂ්ණාව නිසා නම් ඒ තියෙන ආත්ම සංඥාව කඩලා, සැප සංඥාව කඩලා, අනිත්‍ය සංඥාව කඩලා, නිත්‍ය සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාවත්, සැප සංඥාව වෙනුවට දුක සංඥාවත්, ආත්ම සංඥාව වෙනුවට අනාත්ම සංඥාවත් ඇති කරගත්තොත් සත්වයාට මේ භවයට තියෙන කැමැත්ත නැති වෙනවමයි. ඒකයි දෙකක් නැහැ. නැති වෙනවාමයි. ඒකට මම අප වෙනවා. එහෙම වුණාට පස්සේ ආපහු ප්‍රතිසන්දියකට යන්න පින්වත්නි. කෝ භවයකට තියෙන තෘෂ්ණාව. සිතට බැහැගන්නට අරමුණක් නැත්නම්, සිතට බැහැගන්නට සංස්කාරයක් නැත්නම්, අල්ලගෙන බැඳෙන්නට තැනක් නැත්නම් හිත කොහොමද ගිහිලා ආපහු ඇති වෙන්නේ? ආන්න සිත ඇති නොවෙන තැනට කියනවා නිර්වාණය කියලා. එතකොට අපිට කරන්න තියෙන ලොකු දෙයක් නේද? නිවන් දකින්න එක පැත්තකට තියන්න. සත්වයාට නැවත මේ භවයට තණ්හාව ඇති වෙන ආත්ම සංඥාව කඩන්න ඕනේ. අන්න ඒකයි අපි කරන්නේ. සැප සංඥාව කඩන්න ඕනේ. නිත්‍ය සංඥාව කඩන්න ඕනේ. එතකොට මේ අනිත්‍යයි කියද්දිත් දැන් අපේ මිනිස්සුන්ට තියෙනවානේ මෙහෙම හැඟීමක් බලන්න. දැන් අනිත්‍යයි කිව්වහම ඔබට ඇත්තටම නැද්ද පොඩි හරි හැඟීමක් මේ තව දවස් දෙකක් තුනක් හරි අපිට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියලා. මැරෙනවා කියලා දන්නවා. ඒ වුණාට ඔබ හිතන්නේ මේ සත්වයාට සමූහ වශයෙන් අල්ලගෙන, සන්තති වශයෙන් අල්ලගෙන, මේ කෘත්‍ය ඒකත්වයෙන් අල්ලගෙන අපි නිතරම පෘථග්ජන සත්වයක් හිතනවා අපි කාලයක් ජීවත් වෙනවා කියලා. හරියටම අපිට අවුරුදු 2-3කට තව කිසි ප්‍රශ්නයක් නැතුව අපේ ජීවිතේ බලාපොරොත්තු තියෙනවා.
අවුරුදු 2-3කට බලාපොරොත්තු තියෙනවා කියන්නේ පින්වත්නි අනිත්‍ය සංඥාව ඇතිවිය යුතු ප්‍රබලම තැනට ඇති වෙලා නැහැ කියන එක. නිත්‍ය සංඥාවමයි ඇති වෙලා තියෙන්නේ. අවුරුදු 2-3කට හරිය නිත්‍යයි කියලා නිත්‍ය සංඥාව ඇති වුණා මිසක් අනිත්‍ය සංඥාව පිළිබඳව නම් කිසිම දැක්මක් ඔය පින්වතුන්ට ඇති වෙලා නැහැ. ඕක තමයි ඇත්ත. එතකොට පින්වතුන්ලා කල්පනා කරන්න දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ සත්‍ය දේශනා කරලා තියෙද්දිත් ඔබ මේ වගේ මුලා වෙලා නම් ඔබ මේවා කඩන්න ඕනේ. ඉතින් මේවා කඩන්න තියෙන හොඳම දේ තමයි ඔය සාමාන්‍ය සීලයක් සමාදන් වෙලා හිත දූෂ්‍යභාවයෙන් මුදව ගන්න. ඊළඟට ඔබ දන්න භාවනාවකින් යම් චිත්ත සමාධියක් ඇති කරගෙන මේ ජීවිතය පිළිබඳව කලකිරීමකට ඇවිල්ලා ඊළඟට මේ නාම රූප දෙකක් හැටියට වෙන් කරලා දැන ගැනීම. ඉතින් මේවා එක එක භාවනාවන් වලින් කරන්න පුළුවන්කම තියෙනවා. එක එක භාවනාවන්ගෙන් මේ තැන් වලට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ පින්වතුන්ලා දැනගන්නට ඕනේ, මගේ පින්වතුන්ලා තේරුම් ගන්නට ඕනේ, මගේ පින්වතුන්ලා කල්පනා කරන්නට ඕනේ. කොහොමද මේක කරන්නේ? සාමාන්‍ය භාවනාවක් අරගෙන අපි හිතමුකෝ මරණ සති වගේ භාවනාවක් ගත්තා. මරණය පිළිබඳව අපිට වැටහෙන්න ගන්නවා අපි හැමෝම මැරෙනවා කියලා. අවසානයේදී ඊළඟට අපිට තේරෙන්න ගන්නවා අපි මේ යන්න හදන්නේ භයානක සසර ගමනක් කියලා. ඊළඟට අපිට තේරෙන්න ගන්නවා අපි මේ යන්න හදන භයානක සසර ගමනින් අපි මිදෙන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ තමයි හිතෙන්නේ මේ සසර ගමනට හේතුව භවයට තියෙන තෘෂ්ණාව නම් අපි මේ තෘෂ්ණාව කඩන්න ඕනේ කියලා. ඔන්න භවය පිළිබඳව සොයා ගන්නට යනවා අපි. ඒ සොයා ගන්නට යන ගමන ඇතුලේ මේ වෙන හේතුඵල ධර්මයක් මේකින් එක පැක් වෙලා තියෙන. ගමන ඇතුලේ අපිට අහුවෙනවා මේ ජීවිතයේ තියෙන නාම සහ රූප කියලා ධර්මතා දෙකක් විතරයි. ඒ නිසා නාම රූප දෙක අපි තේරුම් ගන්න ඕනේ කියලා. නාම රූප දෙක පිළිබඳව හොයාගෙන යද්දී තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ඔක්කොම අහුවෙන්නේ. ඕකේ. අංක 1ට අපිට පළවෙනියටම අහුවෙන එක තමයි මේකේ අනාත්ම සංකල්පය. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල භාවයක් පනවන්න බැරි ධාතු වශයෙන් පමණක් පවතින රූප ධාතු ටිකකුයි සිත් නැත්නම් විඥාන ධාතු ටිකකුයි පමණක් පවතිනවය වෙන මොකක්වත් නම් පවතින්නේ නැතේ කියලා. පින්වත් කොහොමද මේක කරන්නේ? මේ පැත්තකට යන්න. හරිද? මේ පැත්තකට ගිහිල්ලා මගේ පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න අපි ගාව තියෙන රූප ධාතු කීපයක්. මොනවාද? කෙස් ලොම් නිය දත් සම්මස්නහරයට ඇට මිදුළු ඔක්කොඩු හදවත් ආදී වශයෙන් හැදිච්ච සමහරක් රූප තියෙනවා. ඒ රූපවල පටවි ධාතුව ගතිය අධික නිසා මම මේවා ඉතින් කලින් කියලා තියෙනවා. පටවි ගතිය අධික නිසා ඒවට අපි කියනවා පටවි ධාතුව අධික වෙලා හැදිච්ච රූප කලාප කියලා. කෙස්ලොම් නියදත් සම්මස් කියලා. මම මේ පොඩි ඩ්‍රාෆ්ට් එකක් දෙන්නේ. හරි. ආපෝ ධාතුව අධිකව හැදිච්ච රූප කලාප 12ක් තියෙනවා. පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ වස්සුවසා කියලා සිංගානිකා ලසිකා මුත්තං කියලා. ඒ දේවල් කෙනෙක් පරීක්ෂලා බැලුවොත් දැන් මේ වගේ මේ තියෙන රූප ධර්මතාව සිතත් කියන්නේ නාම ධර්මතාවයන්ගෙන් විනිර්මුක්තව සත්ව පුද්ගල භාවයක් නැතිව වර්ධනය වෙලා තියෙන ආහාරයෙන් හැදිලා තියෙන ජීවිත රූපයෙන් රැඳිලා තියෙන යම් රූප කලාප රාශියක් මිසක් රූප කලාප රාශියක් පමණක් මිසක් සත්ව පුද්ගල භාවයක් පනවන්න පුළුවන්කමක් මේ රූපවල නැහැ කියන එක ඒකාන්තයෙන් අහුවෙනවා. එතකොට අපි මේකට ගන්න ඕනේ ටිකක් දීර්ඝ කාලයක් අපි මේක ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරමු. කොයිට හරි එකතු වෙලා මේ භාවනාව ඉවර වෙනකම්ම කරමු. කෙස් ගැන කල්පනා කරමු. ලොම් ගැන කල්පනා කරමු. නිය ගැන කල්පනා කරමු. දත් ගැන කල්පනා කරමු. මේව කල්පනා කළා මේ පටවි කොටස් 20 ආපෝ කොටස් 12 සත්වයේක් පුද්ගලයෙක් නෑ කියන එක පිළිබඳව ටක්කෙටම අවබෝධයකට යන කියන්නේ අන්තිම කෙලවරට මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඇති කරගෙන ඊළඟට යන්න තේජෝ ධාතුවට. වායෝ ධාතු 6ට යන්න. ඒ තේජෝ ධාතු අධික රූප කලාප 4ක් තියෙනවා. සංතාපන, ජිරාපන ආදී වශයෙන්. පාචක පරිධාන කියලා. වායෝ ධාතු අධික රූප කලාප 6ක් තියෙනවා.
උද්දංග මදෝගම කුච්චසේ කොට්ටාසය අංගමංගානුසාරී ආස්වාස ප්‍රාස්වාස. මෙන්න මේවා ඔක්කොම කල්පනා කරලා බලලා අවකාශ ධාතුවත් කල්පනා කරලා බැලුවාම ඔබට තේරෙනවා රූප කලාප කියලා කියන්නේ. ඔන්න බලන්නකො නාම රූප දෙක වෙන් වෙන් හඳුනා ගන්න ඕනේ. දැන් අපි රූප කියන එක සෙපරේට් කරලා ගත්තා. රූප කියලා කියන්නේ අවකාශ ධාතුව මත ලෝකයේ පවතින ඒ අවකාශ ධාතුව මත හැම රූප කලාපයක්ම මැද්දෙන් තියෙන අවකාශ ධාතුවෙන් සෙපරේට් වෙලා තියෙන නිසා මේ රූප කියලා කියන්නේ අවකාශ ධාතුව ඇතුලේ පවතින එක ධර්මතාවයක් විතරයි. මේක මෙහෙම කඩාගෙන නොවැටී තියෙන මේකත් එක්ක බැඳලා තියෙන කර්මජු ඇති වෙච්ච ජීවිත රූප ආදී නිසා මේකත් එක්ක බැඳලා තියෙන සිත නිසා සිත මේකෙන් වෙනම නිරුද්ධ වෙන දවසට නාම ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. සිත කියන එක අපි ඇති කරගත්තෙත් නෑ. සිත කියන එක අපිට පාලනය කරන්නත් බෑ. සිත කියන එක හේතුඵල ධමයක් විතරයි. ඒක වෙන්විලා ගිය දවසට මේ රූප කලාප ටික වැටෙනවා. සිත කියන එක සාංශාරික ජීවිතයේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන විඥාන සිත් මනෝද්වාරා වජ්ජන ඒකට අදාළව පහළ වෙන ජවන් ආදී වශයෙන් පින්වත්නි නිකම් එක ධර්මතාවයක් එක ගමනක් යනවා මිසක් මේ දෙක ඒකත්වයෙන් දාලා එකට අල්ලගන්න පුළුවන් කමක් නැහැ. මේක පොඩි කතාවක් වුණාට ලොකුවට අවබෝධ කරගන්න තියෙන ධර්මතාවයක්. තේරුණාද? තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ පින්වත්නි මම ඔබට මේක ටිකින් ටික පැහැදිලි කරලා දෙන්නම්. හරිද? හොඳට මම මේ කියන එක අහගන්න. මේ ලෝකේ ගත්තාම මේ ලෝකේ තියෙනවනේ රූපය කියලා එකක්. මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මහා භූත රූප හතරෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන. මේ මහා භූත රූප හතර නිසා මේ මහා භූත රූප හතර එකතු වෙලා එතන හැදෙන වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක රූප ඔක්කොම එකතු කරාම හැදෙච්ච රූප ලෝකයක් තමයි අපිට මේ තියෙන්නේ. එතකොට ඒ වගේ තියෙන සංයුති අඩු වැඩි වීම මත, ඒ කියන්නේ ඒ වගේ තියෙන අපි හිතමුකෝ දැන් දත් ගත්තාම දත්වල තියෙන පටවි ධාතුවේ සංයුති අධිකයි. ලොම් ගත්තාම ලොම් වල තියෙන පටවි ධාතුවේ සංයුති අධිකයි. නමුත් දත්වල තියෙන පටවි ධාතුව තරම් නෑ. අන්න ඒ වගේ ධාතු නානාත්වයෙන් ඒ වාගේ දිග පළල භාවයන්, ඒ කියන්නේ තද මොලොක් භාවයන් වෙන් වෙලා තියෙනවා. ඒ තද මොලොක් භාවයන් වෙන් වෙලා තියෙන ආකාරය අපි හොඳට තේරුම් ගත්තාම, අපි හොඳට වටහා ගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා පින්වත්නි මොකක් කරන්නද? මේ ජීවිතය පිළිබඳව ධාතු නානත්වයෙන් වෙනස් වෙලා තියෙන නානත්ත කාය නානත්ත සංඥා නොයෙක් කයවල් පිළිබඳව වූ අවබෝධයකට එන්නේ එක එක්කෙනාගේ සුදු වේවා කළු වේවා කොට වේවා උස වේවා ආදී වශයෙන් හැදිලා තියෙන මේ හැමදේම කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත ආදී වශයෙන් ගණන් ගන්න සියලුම දේවල් ධාතුන්ගෙන් හටගත්තු ධාතු මිසක්, ධාතු කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නෑ කියන එක, ධාතු මිසක් සත්ත්ව පුද්ගල භාවයෙන් නම් තොරයි කියලා කල්පනා කරන්න ඕනේ. ඉතින් මේම කෙනෙක් කල්පනා කරද්දී එයාට ටික කාලයක් යද්දී පේනවා තමන්ගේ කෙස් ටික ඒවා නිකම්ම හැදෙන ධාතු රූප කලාප, ලොම් ටික නිකම්ම හැදෙන රූප කලාප, ඊළඟට අපි ගත්තාම දත් ටික නිකම්ම හැදෙන රූප කලාප. ඒවට සත්ව පුද්ගල භාවයක් දෙන්න බෑ. ඇත්තටම දෙන්න බෑනේ පින්වත්නි. දැන් අපි අපේ දතක් දන්නවද මම ඉන්නේ අහවලාගේ කටේ කියන්නේ. නෑනේ ඒව නිකන් මේ පිහිටලා තියෙනවා. ඇත්තට පිටර අපේ ආරණි තියෙන ඇටසැකිල්ල. ඒ ඇටසැකිල්ල දිහා නිතර බලන මට මතක් වෙනවා මේ ඇටකට්ටට ගහලා තියෙන මස් ගුලි මෙව පාට් එක හයි කරලා තියෙන්නේ. ඒකට අර කොළ පිරෙව්වහම ඒක හයි වෙනවා වගේ මේ ඇටකට්ටට මේ අපි ගාව තියෙන ඇටකට්ටට මේ කෑලි ගහලා ලස්සනට ඉතින් මේක කපරාරු කරලා පොටි ගාලා ඉවර කරපු බිත්තිය වගේ මේක ඉතින් හැඩයට තියෙනවනේ ගැලවෙන්නේ නැතුව. හැබැයි කාලයක් යද්දි මේක ගැලවි දියවෙවි යනවා. අවුරුදු 50කට යද්දි. ඒක තමයි මේ කයේ ස්වභාවය. ඉතින් ඕක හොඳට තේරුම් ගත්තාම රූප ධර්මතාවයන් පිළිබඳව හොඳට වැටහෙන්න ගන්නවා මේවා.
ආත්ම ස්වභාවයේ නැති අනාත්ම ස්වභාවයේ ඇති ධාතු මිසක් රූප කලාප මිසක් සත්වයක් පුද්ගලයෙක් නැති බව. ඊළඟ විඥාන ධාතුව කියන එකත් ගත්තාම විඥාන ධාතුව කියන්නේ එක්තරා විදියකට ශක්තිය ක්‍රියාවක්. මේ එනර්ජි එක මේ ශක්තිය මේ ක්‍රියාව ලෝකයේ අවිද්‍යාව නිසා කර්මයක් බවට පත් වෙලා කර්මය නිසා ආය විපාක බවට පත් වෙනවා විපාක වල මුලා වෙලා ආය අවිද්‍යාව නිසා ඒව කර්ම වශයෙන් රැස් කරනවා ආය කර්ම නිසා ආය විඥාන ඇති වෙනවා විඥාන පත්‍ය නාම රූපං විඥාන ඇති වෙච්ච තැන නාම රූප ඇති වෙනවා නාම රූප පත්‍ය සලආයතන නාම රූප ඇති වෙච්ච තැන ආයතන හට ගන්නවා සලආයතන පත්‍ය පස්සෝ ආයතන නිසා ස්පර්ශය ඇති වෙනවා පස්ස පත්‍ය වේදනා අන්න වේදනාව ආයි තණ්හා වායු උපාදානයි ආයි භවය ආයි ජාතිය. ඉතින් මේ විඥාණයට හැබැයි තනියම හට ගන්න බෑ මේ පංචවෝකාර භවේ නම් වෙන ඒකවෝකාර භවයක වගේ නම් හට මේ චතුවෝකාර භවයක වගේ නම් හට ගැනීම හැකියාව තියෙනවා සසු චෛතසික ධර්මات එක්ක. මේ සිතට හැමතිස්සෙම මේ සිතත් කයත් එකතු වෙලා කරන ගනුදෙනුවක් විසක් මේක. හරියට මෙන්න මේ වගේ මම මේ ජීවිතේ දකින්නෙම මේ ඔය පෙඟුතුලා දැකලා ඇති කාර් ගේනවනේ. කාර් එක ගෙනාවහම ඔය කාර් එකේ එන්ජින් එක කියන්නේ එකක් හවුසින් එක කියන්නේ එකක්. සමහරක් විට හවුසින් එක තුවාල වුණත් එන්ජින් එක වැඩ නම් අරගෙන යන්න පුළුවන්. එන්ජින් එක තුවාල වෙලා තිබ්බත් හවුසින් එක টপ ක්වොලිටි එකේ තිබ්බත් අරගෙන යන්න බෑ. ඇයි අර টপ ක්වොලිටි එක කියන එක හවුසින් එකේ විතරක් නෙමෙයි එන්ජින් එකෙත් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ තමයි සිත කියන්නේ එන්ජින් එක හවුසින් එක කියන්නේ රූප ධර්මතාව වගේ. මේක මගේ පින්වත්නි. ඒ දෙකේම ක්‍රියාකාරීත්වයක් මිසක්. එතකොට අපිට කාර් එක යනවා පේනවා වගේ රූප වලට නාම ධර්මතාවට එකතු වුණාම මේකේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයන්ට පේන්න ගන්නවා. රූප වලට නාම ධර්මතාවට එකතු වුණාම සත්වයක් අවදිනවා, පුද්ගලයෙක් අවදිනවා වගේ සංඥා සත්වයන්ට දැනෙන්න ගන්නවා. මේක හොඳට දැනගන්න නම් අනිවාර්යයෙන්ම නාම ධර්මතා කියන්නේ මොනවද? රූප ධර්මතා කියන්නේ මොනවද කියලා විකාශය වෙච්ච දැනුම් පද්ධතියක් ඔබට තියෙනවා. ඉතින් මං හිතන්නේ මම මේ ගැන නැවත නැවත පැහැදිලි කරන එක තේරුමක් නැහැ. මොකද ප්‍රඥා රූපවාහිනී නාලිකාව හරහා මම ශුෂ්ක විදර්ශක භාවනා මාලාවක් කරා මේ නාම රූප ගැන දීර්ඝ වශයෙන් විග්‍රහ කරා එකක්වත් අත් නොහැර මතකද ඔබට එකක්වත් අත් නොහැර විග්‍රහ කරා නාම රූප ධර්මතා ගැන මෙන්න මේ නාම රූප දෙක කවුරු හරි කෙනෙක් මෙන්න මේ ආකාරයට දැනගත්තා නම් ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් අම්මව දකිද්දි පෙන්නේ අම්මා යනවා කියලානේ තාත්තව දකිද්දි පෙන්නේ තාත්තා යනවා කියලා පුංචිව දකිද්දි පෙන්නේ පුංචි යනවා කියලා කෙනෙක්ට මේ නාම රූප ධර්මතා තේරුම් ගැනීම නිසා ක්‍රමානුකූලව මෙන්න මෙහෙම දැනෙන්න ගත්තොත් අම්මෙක් කියලා එකක් නැහැ රූප ධර්මතා ටිකකුත් ඒකට සමගාමී නාම ධර්මතා ටිකකුත් එකතු වෙලා කරන නාම රූප විකෘතියක් කියලා කියනවා. ඒ එකතු වෙලා කරන නාම රූප විකෘතිය විතරක් ඇත. එහෙම නැතුව සත්ව පුද්ගල භාවයක් නම් නැත. විකෘතියක් කියන්නේ නාම රූප එකතු වෙලා කරන කෝලමකට කියන නම. නාම රූප එකතු වෙලා කරන විකෘතියක් පමණක් ඇත. සත්වයක් පුද්ගලයෙක් නම් නැත කියලා කෙනෙක්ට දැනෙන්න පටන් ගත්තොත් කෙනෙක්ට හිතෙන්න පටන් ගත්තොත් කෙනෙක්ට තේරෙන්න පටන් ගත්තොත් අන්න ඒ දැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය. ඒ කියන්නේ නාම රූප වෙන් කරලා දැනගැනීමේ ඥානය ඇති වුණා කියලා. තේරෙනවද මම කියන්නේ? නාම රූප පිළිබඳව වෙන් කරලා දැනගැනීමේ ඥානය කෙනෙක්ට ඇති වුණා නම් එයාට පිටගන්නේ ජීවිතයේ පළවෙනි වතාවට මේ ලෝකයේ තියෙන අනාත්මය කියන සංකල්පය දැනෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් නාම රූප දෙක වෙන වෙනම දැනගත්තානේ.
ඊට පස්සේ මෙයා කල්පනා කරනවා කොහොමද මම මේ නාම රූපවල පැවැත්ම පිළිබඳව තේරුම් ගන්න කියලා. අන්න එතකොට තේරෙන්න ගන්නවා නාම රූප පැවැත්වීගෙන ඉන්නේ විඥානීය නිසා නාම රූප, කර්මය නිසා සංස්කාර නිසා විඥාන, අවිද්‍යාව නිසා සංස්කාර කර්මය. එහෙනම් අවිජ්ජා ඔන්න පටිච්චසමුප්පාදයේ මනසිකාරය වෙනවනේ. අනබන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න තැන පටිච්ච සමුප්පාදයේ දැනෙන්න පටන් ගන්නවා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා කිය මේ නාම රූප ධර්මතා දෙක සසරට එන්නේ කවුරුත් ගේනව නෙමෙයි, දෙවි කෙනෙක් ගේනව නෙමෙයි, තමන් විසින් ගේනවත් නෙමෙයි, වෙනත් කෙනෙක් විසින් ගේනවත් නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය වේලා සංස්කාර හට ගන්නවා, සංස්කාර ප්‍රත්‍ය වේලා විඥානි හට ගන්නවා, විඥානීය ප්‍රත්‍ය වේලා නාම රූප හට ගන්නවා. ආයත් ක්‍රමානුකූලව නාම රූප නිසා විඥාන හට ගන්නවා, විඥාන නිසා නාම රූප හට ගන්නවා. මේව මාරුවට මේ දේවල් උපකාරී වෙවි, එකිනෙකාට ප්‍රත්‍ය වෙවි හට ගන්නවා, නැති වෙනවා කියන ස්වභාවය විතරක් පේන්න දැනෙන්න තියෙනවා. පින්වත්නි, මෙන්න මේ පටිච්චසමුප්පාදයේ මනසිකාර්ය කරන කෙනා ඊළඟට එනවා මේ නාම රූප වල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මනසිකාර්ය කරන්න. ඔන්න එතකොට අපිට පුළුවන් මම කියන්නේ මේක සෝවාන් වීම දක්වා අරගෙන යන ආකාරය. ඔන්න එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ නාම රූපවල ආයුෂ ඔක්කොම ටික පිරික්සලා බලලා කොච්චර වේගයෙන් මේව ඇති වෙනවද, කොච්චර වේගයෙන් මේව නැති වෙනවද කියලා කල්පනා කරලා බලන්න. කොයි තරම් වේගයෙන් මේ නාම රූප ඇති වෙනවද කියන එක පින්වත්නි කිසිම කෙනෙක්ට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මහා පුදුම වේගයකින් මේ නාම රූප ධර්මතා කියන එක ඇති වෙලා නැති වෙලා යනවා. රූපයක නම් ආයුෂ චිත්තක්ෂණ 17ක්වත් තිබ්බට නාමයක නම් ආයුෂ චිත්තක්ෂණ 1යි කියලායි තියෙන්නේ. කුඩා චිත්තක්ෂණ 3යි, රූපයක කුඩා චිත්තක්ෂණ 51යි. ඒකෙන් පළවෙනි චිත්තක්ෂණයේ උපාද අවස්ථාව, අවසාන චිත්තක්ෂණයේ භංග අවස්ථාව, මැද චිත්තක්ෂණ 49ම තితి අවස්ථාව කියලා සිහිපත් කරලා තියෙනවා. උපාද, තితి, භංග කියන මේ අවස්ථා තුنين යුක්ත වෙලා තියෙන නාම රූප ධර්මතාවයන්ගේ අනිත්‍ය පිළිබඳව අවුරුදු ගාණක් නෙමෙයි පින්වතුනි, මං ඉස්සෙල්ලා කියවනේ අපිට අවුරුදු 2ක් 3ක් මේක දැනෙනවා, අවුරුදු 2ක් 3ක් පවතියි කියලා. අවුරුදු 2ක් 3ක් නෙමෙයි මගේ පින්වත්නි, ඇත්ත කතාව තමයි. හරියට මේක තේරුම් ගත්ත කෙනෙක්ට තේරෙනවා. මගේ අර අපි ඉස්සර සෝඩා බෝතලේ දැම්මහම මේව පෙන ඇවිල්ලා නැති වෙන්නේ. ඒ වගේ මේ නාම රූප පෙන ඇවිල්ලා නැති වෙනවා කියන එක පින්වත්නි හරිම ලස්සනට දැනෙන්න පටන් ගන්නවා. ඊටාම වේගෙන් ඇති වෙනවට වඩා 100,000 ගුණයක වේගයෙන් මේක නැති වෙනවා කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඇතිවීම නැතිවීම ඉස්සරහා ඇති වෙලා නැති වෙනකොට ඒ දේවල් එක්ක තියෙන ගනුදෙනුව කොච්චර අපරාධයක්ද කියලා අපිට දැනෙන්න පේන්න පටන් ගන්නවා. එහෙම දැනෙන්න පේන්න පටන් ගන්නවා. ඒකයි මම මේ කියන්නේ. එතකොට අපි හැමතිස්සෙම කල්පනා කළ යුතුයි නේද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ දේශනා කරලා තියෙන ධර්මපරයය නාම රූප ධර්මතාවයන්ගේ අනිත්‍ය තේරුම් ගත්තාම ක්‍රමානුකූලව මේක එපා වෙනවන. අන්න බලන්න අපි ඉස්සෙල්ලාම කතා කරපු තැනට මේක ගැළපෙන ආකාරය. සත්වයා භවයට තෘෂ්ණාව ඇති කරගන්නේ භවය පිළිබඳව තියෙන නාම රූප පිළිබඳව තියෙන පැවැත්ම පිළිබඳව නිත්‍ය සංඥාවෙන්, සුඛ සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් ග්‍රහණය කර ගැනීම නිසා නම් දැන් මේ අනාත්මය කියන එක වැටහෙනකොට, අනිත්‍ය කියන එක වැටහෙනකොට කොච්චර පෝෂණය කරත් වැඩක් නැහැ. පෝෂණය කිරීමත් දුකක්, කරපු දේවල් නැතිවීමත් දුකක් කියලා, සැපයි කියලා නෙමෙයි දුකයි කියලා දැනෙන්න පටන් ගන්නකොට එතකොට අර පළමුව නාම රූප වලට ඇතිවෙච්ච ඇලීම දැන් නාම රූප වලට ඇලෙන්නේ නැති කෙනෙක් බවට යපත් වෙනවා. නාම රූප ධර්මතාවයන් පිළිබඳව ගනුදෙනුවක් නැති කෙනෙක් බවට පත් වෙනවා. නාම රූප ධර්මතාවයන් පිළිබඳව වගක් නැති කෙනෙක් බවට පත් වෙනවා. කවර ආකාරයේ නාම රූප දෙකක් තමන්ගේ දැස් ඉස්සරහට ආවත්, කොයි මූණ අරගෙන, කොයි ස්වરૂපය අරගෙන, කොයි හැඩරුව අරගෙන වුණත් ඒ නාම රූප ධර්මතාවයන්
හුදු නාම සහ රූප ධර්මතාවයෙන් ලෙස මිසක් කවදාවත් අහවලාව ඓශ්චර්ය රායියාව රාණි මුඛර්ජියාව කාජල්ලාව කියලා පැටලෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ අර සත්පුද්ගල භාවයෙන් අල්ලාගෙන හැමේ කලර් ඒ කියන්නේ හැමේ ටෝන් එකට හැමේ කලර් එකට වොයිස් එකකට පැටලිලා ඒව නිත්‍යයි කියලා දුවන්නේ නැහැ. දැන් පින්වත්නි මිනිස්සු දුවනවනේ. මිනිස්සු හැමතිස්සෙම සාපේක්ෂ ලස්සනක් වෙනවා හැම කෙනෙක්ගෙම. එතකොට ඒගොල්ලන්ට පේන දැනෙන ලස්සනම කෙනා ඒගොල්ලන්ට දැනෙන හොඳම කෙනාව ඒගොල්ලෝ කැමැත්තෙන් කසාද බඳිනවා කියලා තෝරගන්නවා. හැබැයි නාම රූපවල ක්‍රියාකාරීත්වය කෙනෙක් තේරුම් ගත්තාම ඒකට පින්වත්නි ඔහොම නෙමෙයි දෙන්නේ තුන් දෙනෙක් එකතු කරගෙන ආවත් අපිට දෙන්නේ දෙයියනේ නාම රූපවල අනිත්‍යභාවයට පත් වෙන ස්වභාවය තියෙනවා නම් ඒව දුකක් නේද? පෝෂණය කරන්නේ මොකටද? කරලා වැඩකුත් නැහැ. කරලා පරිස්සම් කරගන්න දෙයක්වත් නෑ. අනේ මන් දන්නේ පින්ගන්දි මිනිස්සු මේවා අරන් යන්න වගේ මොනවා රැස් කරනවද කියලා. සමහර වෙලාවට කොච්චර බොරු කරනවද? සාමිනහන්සේලා අතර වුණත් මේවා තියෙන්න පුළුවන්. කොයිතරම් මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිත අනිත් පැත්තට ඇදලා දාන්න මේ ඉගෙන එකතු කර ගැනීම, තමන්ගේ නම පවත්වා ගැනීම මොනවද මේ කරන කෝලම්? තමන්ගේ නමක් පවත්වා ගන්න තමන් දඟලන්න ඕනේ. තමන්ට කොයිද නමක් තියෙන්නේ මේ අනිත්‍ය ලෝකේ? ටික කාලයක් මේ වැජබි ඉන්නවා කියලා හිතනවා නම් ඒක මහා මුලාවක්. අර බැලුමක් පුපුරනවා වගේ. බැලුමක් පුම්බල අවසානයේදී කට්ටකින් යන්නාම කෑල්ලක් නැති වෙන්න කුඩු වෙලා යනවා. ඒ නිසා ඕනෝට වඩා පිම්බිලා වැඩක් නැහැ. බැලුම් වගේ පිම්බිලා ගිහලා අවසානයේදී පිපිරෙනකොට කෑල්ලක්වත් නැති වෙන්න ඔබට තේරෙයි. අපි දැක්කනේ අපේ අම්මලා තාත්තලා මේ මැරෙනකොට ඒ මිනිස්සුන්ව බලල්ලු වගේ එක්කන් ගිහිල්ලා පින්වත්නි කෑලි කපලා දාලා ආයිත් සැරයක් ගෙදර එවල කනත්තේ වල දාපු හැටි. ඔය පින්වත්තුලට වෙනම න්‍යායක්ද? එහෙම නෑ පින්වත්නි. එතනට ආයි මේ කවුද ඉන්නේ? මේ ලොකු එක්කෙනෙක් දායි පොඩි එක්කෙනෙක් දාවේ ඒ කතාවක් අදාළ නෑ. ඇඟේ ඇඳුම් කෑල්ලක් නැතුව අරන් ගිහලා අර ටයිල් කැටයක් උඩට දාලා කපලා කෑලි ටික එළියට ඇදලා බඩ බොකු ටික එළියට ඇදලා ලේ ටික එළියට ඇදලා ඇඟ ඇතුළට ලී කුඩු පුරවලා ඔය වගේ කෝලමක් කරලා එවන ශරීරයක් පිළිබඳව කුමන ආසාවක්ද කුමන කල්පනාවක්ද කෝණු හාසෝ කිමා නන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති. මොකද ආනන්ද මේ සිනාවෙවි කාලය ගත කරන්න කියලා. මේ මොකද ආනන්දයෙන් කාලය ආනන්ද කියලා නෙමෙයි ඇහුවේ. සිනාවෙන් කාලය කෝණු හාසෝ කිමා නන්දෝ ආනන්ද මොකද මේ සතුටින් ඉන්නේ කියලා. ආනන්දයි කියලා කිව්වේ සතුටට කියන නම. මෙච්චර ගිනිගෙන දැවනා කල්හි මේ තරම් ප්‍රමාණයක් නැතුව ගිනි ගන්න කල්හි කොහොමද ඔය පිටුල වහවලා මෙයා මෙහෙමයි අරයයි මෙහෙමයි කියලා ජීවිතය පිළිබඳව කැමැත්තක් ඇති කරගන්නට දුවන්නේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක මහා බොරු වැඩක්. ඒක මහා මුලාවක්. ඒක මහා අපරාධයක්. එනිසා මතක තියාගන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියන මේ සංස්කාර පිළිබඳව නොඇලීම ඇති වුණාට පස්සේ මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේ කෙලින් මුද්‍යාව්‍ය ඥානය කියන්නේ ඇති වෙන නැති වෙන දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ භංගානුපස්සනාව එනවා. ඒ කියන්නේ මේ වගේ නැතිවීම පේන්න ගන්නවා. ඊළඟට මේ සංස්කාර වලට බයක් උපදිනවා, බහිතුපට්ඨානිය උපදිනවා. මේ සංස්කාරයන්ගේ ආදීනවය පේනවා. මේ සංස්කාරයන් වලට කලකිරෙනවා. මේ සංස්කාරයෙන් මිදෙන්න ඕනි කියලා හිතනවා. නැවත ඊට පස්සේ මිදෙන්න ඕනි කියලා හිතුණාට පස්සේ ආයිත් අර බලපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අරගෙන හොඳට කල්පනා කරලා බලනකොට කෙලීම ගිහිල්ලා පින්වත්නි නවතින්නේ සංස්කාර පිළිබඳ වැළීමකුත් නැති ගැටීමකුත් නැති සංකාරූපේක්ඛා ඥානෙ. නැවත සංකාරූපේක්ඛා ඥානෙ සමවැදී ඉන්න යෝගාවචරයට එක වෙලාවකදී සෑම සංස්කාරයකින්ම හිත මිදෙන අවස්ථාවක් එනවා. අන්නේ මිදෙන අවස්ථාවට කියනවා ක්ලේශ පරිනිර්වාණයටපත් වුණා කියලා. එහෙම පරිනිර්වාණයටපත් වුණොත් අපි මම කිව්ව රහතන් වහන්සේගේ ස්වභාවය සෝවාන් බලස්ත භාවයට උනත් මෙතනදී සංස්කාර පිළිබඳව මේ වගේ ප්‍රබල කලකිරීමක් ඇවිල්ලා ඒ කලකිරීම ඔස්සේ නැවත කල්පනා කර ඉද්දී කෙලින්ම මේ සංස්කාරයන්ගෙන් හිත මිදෙනවා. ඒ සංස්කාරයෙන් මිදෙන තාක් සංස්කාර උපේක්ඛා ඥානියට වෙලා කිසිම සංස්කාරයක් ඇලීම් වශයෙන් ගැටීම් වශයෙන් ග්‍රහණය කරගන්නේ නැතුව කිසිම සංස්කාරයක් ඇලීම් වශයෙන් ගැටීම් වශයෙන් ළඟ තියාගන්නේ නැතුව කිසිම සංස්කාරයක් එක්ක කරන්න තියෙන ගනුදෙනුවක් නැතුව පරිස්සමෙන් ජීවත් වෙලා පරිස්සමෙන් තේරුම් අරගෙන පරිස්සමෙන් අතහැරලා දාන්න පුළුවන් මනසක් සකස් වෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ
නිවැරදි මනසිකාරයකින් භාවනාව කියන එකකින් නාම රූප පිළිබඳව හඳුනා ගන්න ආකාරය. මේ තමයි නාම රූප පිළිබඳව හඳුනාගත්තට පස්සේ හඳුනාගත්ත නාම රූප දෙකෙන් මේ භවගාමී ගමනෙන් මිදෙන භවගාමී චක්‍රයෙන් මිදෙන ක්‍රමවේදය. මේකට පින්වත්නි සෑහෙන වේදේ කරන්න ඕනේ. මේකට මගේ පින්වතුන්ලා සෑහෙන උත්සාහ කරන්න ඕනේ. නිකන් ආවට ගියාට කාලා බීලා නටලා ගයලා විනෝද වෙලා මේ සංස්කාරයන්ගෙන් අවබෝධ කරගන්න බෑ. නිකන් කාලා බීලා විනෝද වෙලා මේ සංස්කාරයන්ගෙන් ඈතර වෙන්න පුළුවන් කමක් නැහැ. මේකට ඉතාම විශාල වීර්යයක් ගන්න ඕනේ. සේනාසනාදී ඇසුරු කරන්න ඕනේ. විවේකයක් තියෙන්න ඕනේ. හොඳ හුදකලාවක් තියෙන්න ඕනේ. තමන්ට මේ පිළිබඳව කල්පනා කරන්න පුළුවන් ඥානයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව මුසු වෙච්ච. ප්‍රඥාව විතරක් තිබ්බට බෑ. ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. නැත්තම් මේ දැන් ඔය ඉස්සර මම දැකපු දෙයක් තමයි ඉස්සර මිනිස්සු කෙලින්ම එක එක්කෙනාගේ නොලෙජ් එක කියන්නේ දැනුම මට්ටමෙන් තමයි සාසනීය අරන් තිබෙන්නේ. වර්තමාන කාලේ ඇතම් බිහි වෙලා ඉන්න මිත්‍යා මතධාරීන්ට පවා හොඳ ප්ලැට්ෆෝම් එකක් ඒ කාලේ හැදුනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන දෙක මිනිස්සුන්ට කවලම් කරගන්නේ නැතුව හඳුනා ගැනීමට තිබ්බ අනවකාශය නිසා. මේවා හොඳට තේරුම් අරගෙන මේ වගේ මිදෙන්න try කරන්න ඕනේ. ඇයි දන්නවද පින්ගනි මම මෙහෙම කියන්නේ? දැන් හැමෝම කැරකි යන සංසාර ගමනේ නාම රූපවල මුලා වෙලා මගේ පිංගුතුල්ලත් යන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ නාම රූපත් එක්ක යන්න තියෙන සාංශාරික ගමන භයානකයි. ඒකයි අපි දකිනවා අපේ ඔය ආරණ්‍ය සේනාසනේ දැන් ඔය අලි ඉන්නවනේ මම මේ කියනවා නිතර මේ කතා මේ අලි ඉන්නකොට පින්වත්නි ඔය අලින්ට සමහර වෙලාවට වෙඩි දැම්මහම දුවනවා පව් පින්වත්නි ඒක ඇඟ ගාව වැදිලා පත් වුණා අර ඉන්ජෙක්ෂන් එකක් ගහනවා ඔය අලින්ට නිර්වින්දනය වෙන්න කියලා ගහන ඉන්ජෙක්ෂන් එක ඒකට මම දන්න විදිහට ඒකට කවලම් කරන්නේ ඇල්කොහොල් කියලා තියෙනවා. කියන්නේ මත්ද්‍රව්‍ය වෙන්නේ නැති කවලම් කරන්නේ. ඒ කට්ට වැදුනහම අලියව මෙහෙම කරලා මේ ඇකිලිලා එනවා කියලා. අර අපි කියන ටැග් ගහිලා එනවා කියලා. මෙහෙම වෙලා අලිය ආපහු නැගිටිනවා කියනවා. ඒ තරම් ඒ කට්ට රිදෙනවා. ඊට පස්සේ ඒක ගැහුවාට පස්සේ අලියා මත් වෙලා අලියට යා ගන්න බැරුව වැටෙනවා. වැටුණාට පස්සේ තමයි අර දන්වැල් දාලා ක්‍රේන් දාලා කෝකට හරි ඇදලා පටවල මේ අලින්ව අරන් ගිහලා දාන්න. මම කියන්නේ එක තිරසන් සතෙක්ගේ ජීවිතයේ මේසා දුක නිකන් ඔය එළියකට බහැලා ධර්මශාලාවක් වටේට මේ ඉන්න බිල්ඩින් එකක් වටේට ඇවිදලා බලන කකුල් කැඩිච්ච බල්ලෝ කකුල් කුෂ්ඨ මේ ඇඟේ කුෂ්ඨ හැදිච්ච බල්ලෝ මැක්කෝ කී දෙනෙක් කනේ එල්ලිලා ඉන්නවද? මේ තමයි ජීවිතේ යථාර්ථය. සමහර රිලව් ඉන්නවා වර පැටව් කරේ තියාගෙන එනවා පින්වත්නි පුදුම දුකක් විඳින්නේ බත් ඇටයක් කන්න දැම්මට පස්සේ සමහරක් වෙලට මහ රිලව ඇවිල්ලා ගහලා තනියම මහ රිලව කනවා අර අහිංසකයන්ට බත් කටක්වත් නැහැ එකපාරක් මට මතකයි මම ওই කුරුණෑගල පැත්තේ ආරණ්‍යක ඉද්දි එක රිලවෙක් වයර් එකක් දිගේ යනවා පැටියෙක් බඩේ එල්ලගෙන එක වෙලාවකදී මේ රිලවගේ බැලන්ස් එක නැති වෙලා මේ රිලව එල්ලුණා එල්ලිලා අර වයර් එකේ පින්වත්නි මෙහෙම කරලා අත් දෙකෙන් ඇල්ලලා එයාට උඩට නැග ගන්න බෑ තමන්ගේ බඩේ එල්ලිලා ඉන්න පැටියා නිසා එයාට අර වේට් එක ගන්න බෑ උඩට යන්න. අනේ අපි ස්වාමීන් වහන්සේලා ගිහලා යටට ගිහිල්ලා රෙදි තියාගෙන දැන් මේක වැටුනොත් රෙද්දට හරි වැටෙන්නේ කියලා බලන් ඉන්නවා. අන්තිමට පැය ගානක් එල්ලිලා පැය 2කට 3කට අධික ප්‍රමාණයක් එල්ලිලා ඉඳලා අමාරුවෙන් බඩ ගාගෙන වයර් එකට නැගගත්තා. බලන්න මේ ජීවිතේක තියෙන දුක නම් එක වෙලාවක එක රිලවෙක් මට මතකයි මම කියන්නේ මට අපිට දැනිච්ච දැකපු දේවල්. එක ඉත්තකින් ඉත්තකට පයින්කොට එක ඉත්තක් මේ රිලවට අතහැරිලා කන්ද උඩ තිබ්බ ගහේ ඉඳන් කන්ද පල්ලෙහාට වැටුනේ අත්පය කකුල් ඔක්කොම උඩට දාගෙන වැටිච්ච වැටිල්ලට ඒ සතාට නැකිටලා අඩිය තියාගන්න බෑ හොරාට මෙහෙම අඩිය තියලා දෙකක් තුනක් ගිහලා ඉඳගත්ත බැරිම තැන. මේ තමයි තිරසන් ජීවිතයකට වැටුනොත් විඳින්න වෙන අනන්ත ප්‍රමාණ දුක. මොන තරම් අසරණකමක්ද බලන්න. මොන තරම් පීඩාවක්ද බලන්න. මොන තරම් ඒක කාලකන්නිකමක්ද බලන්න. ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවනේ. ඒ අසරණකම ඒ වැඩක් නැතිකම නම් ඔබ ජීවිතේ ගන්න. ඊට පස්සේ මේ ඔය සත්තු පැත්තකට තියන්න.
කර්මයේ වැරදිලා ආපු මිනිස්සු දිහා බලන්න මම දැක්ක අර එක්කෙනෙක්ගේ ඊයේ පෙරේදා ඔය ප්‍රසිද්ධ චරිතයක මේ බෙල්ලට බටයක් ගහලා නහයට බටයක් ගහලා නහයෙන් මොනවා හරි බොනවා. පින්වත්නි මේ ජීවිතේ නම් මා පුදුම දුකක්. කකුලේ තුවාලයක් ඇවිල්ලා ඔය ඊයේ පෙරේදා අපේ කිරියම්ම කෙනෙක්ගේ ඒක පැලුවා වනයක්. ඒක මහා ජරා ගොඩක්. මේකත් එක්ක යන්න ප්‍රාර්ථනා කරන්න එපා. ඒකයි. මේකත් එක්ක දුවන්න ප්‍රාර්ථනා කරන්න එපා. මේක මහා දුකක්. දැන් මේ තරුණ මදේ තිබ්බට මේක ලස්සන්ට. මට නම් හිතා ගන්නවත් බෑ අපේ අවසාන කාලේ මොකක් අපිට වෙයිද කියලා. අපිට නම් පින්වත්නි දුක් විඳින්න වෙනවා කියන්නේ අන්තිම කෙලවරටම දුක් විඳින්න වෙනවා. ඒක මතක තියාගන්න. අන්තිම කෙලවරටම දුක් විඳින්න වෙනවා. ඇයි මං මෙහෙම කියන්නේ? මේ තමයි ජීවිතය ඇත්ත. මේ තමයි ජීවිතයේ යථාර්ථය. මේ තමයි ජීවිතයේ ස්වභාවය. මේකට ලෑස්ති වෙන්න. මේකට මුහුණ දෙන්න ඔබට වෙනවාමයි. පැහැදිලිද මම මේ කියන එක? එතකොට ඔබේ ජීවිතෙත් එක්ක කරන මේ ගනුදෙනුව තේරුම් ගත්තේ නැත්නම් ඔබේ ජීවිතෙත් එක්ක මේ කරන ගනුදෙනුව තේරුම් අරගෙන නාම රූප ධර්මතාවල ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන මේකෙන් මිදලා ගියේ නැත්නම් ඔබ මේ පාරත් මේ නාම රූප වලට නිට්ටයයි කියලා හිතලා රැවටිලා සැපයි කියලා හිතලා රැවටිලා ආත්මයි කියලා හිතලා රැවටිලා සසරට ගියොත් සෝවාන් නෙමෙයි. අනේ ඉතින් මන් දන්නේ විඳින්න වෙන දුක නම් බඩක් නැහැ පිටින්. ඒක පාරක් ආරණ්‍ය සේනාසනකින් පල්ලෙහාට එනකොට ඉත්තෑවෙක් මර උගලක අහුවෙලා පව් ඉතින්නේ අර තමන්ගේ ගෙදර ඉන්න වසු පැටියාගේ ගාතය කපාගෙන කාලා තියෙනවා මිනිස්සු. ගාතය කපාගෙන කෑවා කිව්වහම අර ඉත්තෑව උගුලට අහුවෙලා බෙල්ල තද වෙලා තංගුස් නූලකින් පින්වත්නි පුදුම තදවිල්ලක් තද වෙලා තිබ්බේ. අපිට ළඟට යන්නත් බෑ. මේ මිනිස්සයා ළමයා කටු දිගාරිනවා අපි වැනෙන්න යනවා ගිහිල්ලා එතන. අන්තිමේදී ගෝණියක් තියලා පරිස්සමෙන් කඩලා දැම්මට වැද්දට වෙච්ච හානියත් අයින් ගෙවලා නැත්නම් අපිට කෙනෙක් ජීවිතේ රට තියන්න බෑනේ. පුදුම විදිහට තිරිසන් ආත්මවල මනුස්ස ජීවිතවල මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා කියන එක ඒකාන්ත සත්‍යයක්. ඒ නිසා ජීවිතය හොඳට කල්පනා කරලා ජීවිතය හොඳට දැනගෙන ජීවිතය හොඳට තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන්න උත්සාහ කරන්න. අනිවාර්යෙන් ඔබ මේකෙන් ඈතර වෙලා යා යුතුමයි. අනිවාර්යෙන් ඔබ මේකෙන් ඈතර වෙලා යා යුතුමයි. මේ ඔබට ඒකට අවස්ථාව ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ බලන්න මේ නාම රූප ගැන මෙච්චර කියනකොටනේ දැන් ඔබට මේක දුකත් කියලා නාම ගැනත් කියලා රූප ගැනත් කියලා මේක අනිත්‍යයිත් කියලා දුකයිත් කියලා අනාත්මයිත් කියලා උද්‍යව්‍ය ඇති කරගන්න කියලා භංගය දකින්න කියලා මේ ඔක්කොම කියනකොටත් ඔබ මොකද කරන්නේ? ඕන දැන් ඉතින් මොනවා හරි වෙලා එක්ක කැරට් සුද්ධ කරනවා ඇති එක්ක ලුණු කපනවා ඇති එක්ක ලීස් කපනවා ඇති අර ඉස්සලව මොනවද කොයිද පින්වත්නි මේ දුවන්නේ කියලා. දැන් අහන්න තියෙන්නේ මොනවද පින්වත්නි ඔය උයන්නේ. වෙන්නේ දෙකනේ. උය පිය මම කියන්නේ මේ ඇයි එක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත යනකොට රාහුල මහරහතන් වහන්සේ යනකොට බුදුරජාණන් වහන්සේ මොකද ධර්මපරියායක් කියනවා. රාහුල මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ වගේ ධර්මපරියායක් ඇහිලත් මම මේ කණ්ඩ හොයන්න ගිහලා හරියනවා. මම පැත්තකට ගිහලා භාවනා කරන්න ඕනේ. කෑම වේල අතෑරලා ගිහලා භාවනා කරා. අන්න බලන්නකෝ. එහෙමයි රහතන් වහන්සේලා මේ ලෝකෙට බිහි වුනේ. දැන් ඉන්න වගේ බත් වලට පාට දාලා උයලා කවුන්දර කණ්ඩෝනි කියලා දෙවේලා කන මේ අර මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ කෑමට බීම නෙමෙයි භෝජනේ මත්ඤ්‍යතාවය කියන එක තියලා තියෙනවා. ඒකෝට ඒවට පයිරටි එකක් දෙන්න යන්න එපා. ඒ වගේන් ඊතර වෙලා ලබන්න පුළුවන් නිර්වාණය පිළිබඳව දැනගන්න ඕනේ. ආන්නේ නිර්වාණියත් එක්ක ගැළපීලා තියෙන නිර්වාණියත් එක්ක ගැට ගැහිලා තියෙන භික්ෂු ප්‍රතිපදාව දැනගන්න ඕනේ. ඒ භික්ෂු ප්‍රතිපදාව ඇතුලේ නාම රූප ටික තේරුම් අරගන්න ඕනේ. ඒ නාම රූප ටික තේරුම් අරගෙන නාම රූප වලින් ඈතර වෙන්න. නැවත යන මේ භවගාමී ගමනෙන් ඈතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. සංසාරයේ දුකයි
ඒ දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න නම් ඒකාත්මේ බුද්ධෝත්පාද කාලයක මේ බණ ටික ඇහෙන තැනක් ඔබට තියෙනවා. ඒ කියන්නේ අපි මේ ටික කිව්වේ නැත්නම් සමහරක් විට ඔබට අදටත් නාම රූප ධර්මතා පිළිබඳව හාත්පස ඥානයක් තියා පුංචිවත් ඥානයක් නැතිව ඇති කියන එක ඔබ ඔබේ හිතට තට්ටු කරලා බලන්න ඇත්තද බොරුද කියලා. මේ තමයි සත්‍ය, මේ තමයි යථාර්ථය. ඒ නිසා මේ යථාර්ථයට මුහුණ දීලා මේකෙන් ගැලවිලා යන්න පින්වතුන්. මේ ධර්මදේශනාවන් ඇතුළතීම නාම ධර්මතා රූප ධර්මතා පිළිබඳව කලකිරීම නිබ්බිදාව ඇති කරගෙන ඒ නිබ්බිදාවෙන් ලබන්නා වූ මුංචිතු කම්මිතාවය මිදීමේ කැමැත්ත ඇති කරගෙන ඒ මිදීමේ කැමැත්ත නිසාම ඇති වෙන සංකාරුපේක්ඛා ඥානීට ගිහිල්ලා සංකාරුපේක්ඛා ඥානයේදී මේ ලෝකේ පවතින සෑම සියලු ධර්මතාවයක්ම ස්වකීය වශයෙන් කොයි ආකාරයකින්වත් පවත්වන්න පුළුවන් කමක් නැහැ. සියලුම සංස්කාරයෝ නැති වෙන සුළුමයි. සියලුම සංස්කාරයෝ දුක්ඛ සහගත සුළුමයි. සියලුම සංස්කාරයෝ අනාත්මයිමයි. අනාත්ම වූ දුක්ඛ වූ අනිත්‍ය වූ මේ සංස්කාර ධර්මයන්ගේ පැටලීමක් නම් කුමටද කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා කුමටද කුසලට කම්මැලි වන්නේ කියලා මේ ධර්මතාවයන් තේරුම් ගන්න. හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගකින් හිස ගිනිගත්තෙක් ස්වකීය හිසේ ඇවිලිච්ච ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගයකින් තමන් ඒකාන්තයෙන්ම මේ ගිනි නිවා ගන්නට කටයුතු කරන්නට ඕනේ. මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබට ඇති වුණා වූ මේ ධර්මඥානයත් මේ ගින්න නිවා ගන්නට අවශ්‍ය කරන පාරමිතාවන් පිරීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං